හරි. අද අපිට තියෙන්නේ පොයම් එකක් තියෙනවා. ලෙෂර් කියලා පොයම් එකක් තියෙනවා බලමු අපි ඒක කරමු. හරි. බලන්නකෝ පුතේ. අපිට දැන් ගොඩක් වෙලාවට ලෙෂර් කියන මාතෘකාව යටතේ එසේසුත් එනවා. ඒ වගේම තමයි මෙතන පොයම් එකක් දීලා තියෙනවා ලෙෂර් කියන දෙයි තියෙන ඉම්පෝර්ටන්ස් එක ගැන. එතකොට what is this life if full of care we have no time to stand and stare? මොකක්ද මේ කියන්නේ? මෙතන කියන්නේ කෙයා කියන එකේ තේරුම මොකක්ද? බලන්න මට කියන්න. අපි සාමාන්‍යයෙන් කෙයා කියලා කියන්නේ මොකකටද? කවුරු හරි කියන්නේ කෙයා කියන එකේ මීනින් එක? මොකක්ද ඔයාලා හිතන විදිහට? සැලකිල්ල කියන්නත් අපි ගන්නවා. නේද? කෙයා කියන වර්ඩ් එක. දැන් මෙතනදී කතා කරන්නේ අපිට කාර්යයන් ගොඩාක් අපේ අවධානය යොමු කරන්න කාර්යයන් තියෙනවා අපේ ජීවිතේ. ඒ නිසා අපේ ජීවිතේ full of care මේ දේවල් වලින් පිරීලා. We have no time to stand and stare. Stare කියලා කියන්නේ පුතේ අපිට මොකක් හරි දිහා බලාගෙන ඉන්න. නිදහසේ මොන හරි දෙයක් දිහා බලාගෙන ඒක රස විඳින්න වෙලාවක් නැහැ. ඒ තරමට අපේ ජීවිතේ පිරීලා තියෙන්නේ මේ කාර්ය බහුලත්වයෙන්. පුතේ ඔයාලට ක්ලියර්ලි ඇහෙනවද? ඔව් මැඩම්. ඔව් හරි. ඊළඟට කියනවා no time to stand beneath the boughs. මොනවද මේ boughs කියන්නේ? අතු. දැන් මේ beneath කියන්නේ යටින්. වෙලාවක් නැහැලු මේ ගහක ලස්සන ගසක යටට වෙලා මේ boughs අතු දිහා බලාගෙන ඉන්නවත්. මොකද and stare as long as sheep and cows. මේ බැටළුවෝ ඒ වගේම මේ එළදෙන්නු හරක් මේ වගේ සත්තු ගස්වල යටට වෙලා ඉන්න තරම් වෙලාවක්වත් පුංචි වෙලාවක්වත් ඉන්න බැහැයිලු. ඒ තරමටම මේ අපිට කියන්නේ මේ environment එක enjoy කරන්න විදිහක් time එකක් නැහැයිලු මිනිස්සුන්ට. මොකද්ද හේතුව? ඒ තරමට leisure time එකක් නැහැ. ඊළඟට කියනවා no time to see when woods we pass where squirrels hide their nuts in grass. Squirrels කියලා කියන්නේ කවුද? කවුද squirrels? ලේන්. එතකොට මේ ලේන්නු ඔයාලා දැකලා ඇති ඔය මේ ඔය අපි බලන ඉංග්‍රීසි ෆිල්ම්ස් වල එහෙම එයාලා සීත කාලෙට කෑම එකතු කරනවා nuts ඒවා එකතු කරනවා. එතකොට මේ when woods we pass අපි කැලයක් පාස් කරගෙන යනකොට පහු කරගෙන යද්දී මේ වගේ ලස්සන සිදුවීමක් මේ ලේන්නු එයාලගේ සීත කාලයට අවශ්‍ය කරන ආහාර එකතු කර ගන්නවා. මේ වගේ ලස්සන සිදුවීමක්වත් බලන්න no time to see වෙලාවක් නැහැ කියලා කියනවා. ඒ වගේම no time to see in broad daylight streams full of stars like skies at night. ඒ කියන්නේ පුතේ මේ වෙලාවක් නැහැ දවල් වෙලාවට daylight එක broad daylight කියන්නේ හොඳට ඉර එළිය තියෙන වෙලාවට streams full of stars මේ ජල පාරවල් වලට මේ ඉර එළිය මේ හිරු රශ්මිය වැටෙනවා. වැටුණට පස්සේ මොකද වෙන්නේ? ඒවා නිකන් තරු වගේ ජලය දිලිසෙන්න පටන් ගන්නවා like skies at night. එතකොට මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද? සිමිලි එකක් like skies at night. සිමිලි එකක් කියලා කියන්නේ උපමාවක්. උපමාවක් පාවිච්චි කරලා තිනවා රාත්‍රී ආකාශය වගේ මේ ස්ට්‍රීම්ස් වලට මේ broad daylight එක වැටුනහම ඒ වගේ stars තියෙනවා. අන්න ඒකයි කියන්නේ මේ ජලය sparkling දිලිසෙනවා මේ daylight එක වැටුනහම. ඒ වගේ ලස්සන අවස්ථාවක්වත් බලන්න විදිහක් නැහැ. මොකද ඒ තරමට කාර්යබහුලයි.
ඊළඟට කියනවා no time to turn at beauty's glance. මෙතන පුතේ beauty කියලා කෙනා අරගෙන තියෙන්නේ මෙතන. beauty කියලා අදහස් කරන්නේ ලස්සන ගෑනු ළමෙක්ට. ඒ කියන්නේ ලස්සන ගෑනු ළමෙක්ගේ එක බැල්මක් glance එකක්වත් දිහා හැරිලා බලන්න විදිහක් නෑ. මොකද ඒ තරම් එයාගේ සුන්දරත්වය විඳින්නවත් විදිහක් නෑ. ඒකටත් මේ වෙලාවක් නෑ කියලා කියන්නේ. ඊළඟට කියනවා no time to wait till her mouth can enrich that smile her eyes began. දැන් කවුරු හරි කෙනෙක් hina වෙද්දි ඉස්සලාම hina වෙන්න පටන් ගන්න as වලින් පටන් අරගත්තාම මේ hinaව මේ තොල් දක්වා විහිදී යන මේ hinaව නිදහසේ බලන් ඉන්නවත් වෙලාවක් නැහැයි කියලා කියන්නේ. ඊළඟට කියනවා a poor life this is full of care we have no time to stand and stare. stare කියන්නේ පුතේ බලන් ඉන්නවා කියන එක. එහෙනම් අපිට හිටගෙන බලාගෙන ඉන්නවත් බැරි තරමේ poor life එකක් මේක. ඒ තරමටම කාලයක් නැහැ. ඒ තරමටම කාලය හීන වෙච්ච life එකක් මේක. නිදහස හීන වෙච්ච life එකක් මේක. ඒ තරමට කාර්යයන්ගෙන් පිරී ගිය life එකක් මේක කියලා තමයි මේ W.H. Davies කියන්නේ. දැන් ඔයාලට මම මේ කියපු දේවල් ටික ඇහුණාද? ඔව් ටීචර්. හරි. දැන් දීලා තියෙනවා stand and stare in line 2. මොකක්ද මේ stand and stare කියලා කියන්නේ? මෙතන දීලා තියෙන මේ answers හතරෙන් අපිට ගැලපෙන මේක මොකක්ද ගන්න පුළුවන්? A. relax and look around us. අපි වටේට තියෙන දේවල් නිදහසේ බලන එක තමයි පුතේ මේ stand and stare කියලා කියන්නේ. stare කියන්නේ බලන් ඉන්නවා කියන එක. එහෙනම් හිටගෙන මේ අපේ අතර වටේ තියෙන දේවල් දිහා නිදහසේ බලන් ඉන්න නෑ කියලායි කියන්නේ. එහෙනම් first එකට උත්තරේ මොකක්ද? A. ඊළඟට according to the poet, why can't we see where squirrels hide nuts? මේ poet කියන විදිහට මේ කවියා කියන විදිහට ඇයි පුතේ අපිට දකින්න බැරි මේ squirrels ලා ලේනු එයාලගේ අර nuts හංගන්නේ කොහෙද කියලා? හේතුව මොකක්ද? because we are too busy to stop and enjoy the beauty of nature. අපි ඒ තරමටම busy මේ ස්වභාව ධර්මයේ තියෙන సౌందර්යය විඳින්න චුට්ටක් නතර වෙලා විඳින්නවත් බැරි තරමට අපි ඊටාම කාර්යබහුලයි. ඊළඟට කියනවා streams full of stars like skies at midnight. මේකේ තේරුම මොකක්ද? අපි කතා කරා. when the rays of the sun fall on the streams පුතේ දැන් මේ rays කියන්නේ රැස්නේ. මේ හිරු රැස් වැටුනහම මේ ජල පාරවල් වලට the stones beneath glitter like stars in the sky. මේ ජලයේ යට තියෙන ගල් කැටවලට වැටෙනවා මේ හිරු එළිය. ඒ වැටුනහම මේවා තමයි පුතේ දිලිසෙන්නේ මොනවා වගේද? තරු වගේ. අන්න ඒකයි කියන්නේ. මෙතන ඔයාලට ඔක්කොම උත්තර කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙනම් 3ට එන්නේ B. ඊළඟට බලන්න fourth one. which of these is not the theme of this poem? මේ poem එකට මේ කවියට අපිට අදාළ කරගන්න බැරි මාතෘකාව මොකක්ද? D. පුතේ මේකේ importance of leisure ගැනත් කියනවා. නිදහසේ තියෙන වටිනාකම, ඒ වගේම relaxing and appreciating nature. මේකේ පුතේ කියනවනේ ස්වභාව ධර්මයේ තියෙන මේ වටිනාකම විස්තර කරනවා. ඒ වගේම නිදහස ගැන කියනවා. මොකද්ද? Earning and wasting time. මේකේ කියන්නේ නෑනේ පුතේ කාලේ නාස්ති කිරීමක් ගැන. කාලේ නාස්ති කරන්නවත් වෙලාවක් නැහැ කියලා කියන්නේ. no time කියලා හැමතැනම කියනවා. නේද? එහෙනම් මේකේ කතා නොකරන මාතෘකාව මොකක්ද? D. find the rhyming words in the poem. මේ poem එකේ තියෙන rhyming words අපි හොයමු. බලන්න මොනවද rhyming words? care, stare, තව pass, grass, light, night, glance, dance, can, began.
chaos තියා මේ වගේ ඔයාලට rhyming words එක වගේ තියෙන words ගන්න පුළුවන්. ඊළඟට කියනවා the poem creates a lot of images in our mind. මේ poem එකේ ගොඩාක් දේවල් imagination එක ඒ කියන්නේ අපේ imagination එක වැඩි කරනවා. මොකද අපේ මනසේ එක එක රූප මැවෙනවා මේ poem එක කියවද්දි. එතකොට බලන්න එක දෙයක් stand under the branches of green trees. ලස්සන මේ කොළ පාටට වැවිච්ච ගස්වල යටට වෙලා අපි ඉන්නවා. අනේක මැවිලා පේනවා. අර කියන්නේ මෙතන දීලා තියෙනවා කවුද පුතේ එන්න වෙන්න හදන්නේ? හරි. ඒ වගේ අපිට තව මොනවද මේ poem එකකින් අපේ ඔළුවට එන දේවල් මොනවද? අපේ මැවෙන චිත්‍ර රූප මොනවද? Imaginary things. Squirrels hide their nuts in grass. මේ ලේන්නු එයාලගේ අර nuts හංගනවා අපිට මැවිලා පේනවා. අන්න ඒ වගේ මේ මැවිලා පේන දේවල් ලියන්නයි තියෙන්නේ. ඊළඟට පුතේ මේ දීලා තියෙන්නේ දැන් අපි poem එකක් ගැන කතා කරනකොට හැමෝටම clearly ඇහෙනවද මං කියන දේ? ඔව් මේ. හරි. අපි කතා කරලා තිනවා stanzas ගැන. දැන් කලින් කතා කරපු poems වල stanzas කීයක් තියෙනවද කියලා අපි ගණන් කරලා උත්තර ලියලා තියෙනවා. මේ පුතේ stanzas කියලා කියන්නේ a group of lines in poetry that forms a smaller unit by themselves. අපි කිව්වොත් කවියක්. සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙන විදිහේ කවියක්. කවියක් කියලා අපිට ගන්න පුළුවන් කොටස තමයි stanza එකක් කියන්නේ. පද කිහිපයක් අපිට පේනවා සමහරක් වෙලාවට මේකේ දීලා තියෙන්නේ පද දෙකේ stanzas. ඒ කියන්නේ කවි පද දෙක ගානේ තියෙන. ඒ කියන්නේ lines දෙකයි මේ කවි පදයක තියෙන කවියක තියෙන්නේ. එතකොට අපි ඒවට කියනවා couplets කියලා. Rhyming couplets. දැන් මේ poem එකේ තියෙන්නේ couplets. A stanza with two rhyming lines. මොකද පේලි දෙකයි තියෙන්නේ මේ කවියක. මේකේ අපි කතා කරන එක. හැබැයි quatrain කියලා කියන්නේ මොකක්ද? stanza with four lines. අපි කියන්නේ සිව් පදයක් කියලා. පද හතරක් තියෙනවා නම් ඒ කවියට අපි ඒකට කියනවා quatrain කියලා. එතකොට stanzas වර්ග දෙකයි මේ couplets and quatrains. ඊළඟට දැන් මේ අපි කතා කරනවා මේකේ simile එකක් ගැන කතා කරා. නේද? අර රාත්‍රී අහස සමාන කරලා තිබ්බනේ. එහෙනම් simile එකක් කියන්නේ මොකද්ද? උපමාවක්. An expression that compares two different things showing similarities. simile කියන්නේ උපමාවට. repetition එක කියලා කියන්නේ මොකද්ද? නැවත නැවත යෙදීමට. repeating a word, phrase, line or stanza to draw attention to an idea. දැන් පුතේ මේකේ නැවත නැවත යෙදිලා තියෙන වාක්‍ය අපි බලමු. වචන හෝ වාක්‍ය. දැන් මේ විදිහට නැවත නැවත යෙදෙනවා මොකටද දෙන්නේ? ඒ poem එකේ දීලා තියෙනවා නම් මොකක් හරි අදහසක්. ඒ අදහස වෙනුවෙන් අර කියවන්නාගේ අවධානය යොමු කර ගැනීම උදෙසා තමයි මේ නැවත නැවත එකම දේ යෙදෙන්නේ. දැන් බලන්න no time to see, no time to see දෙපාරක් තියෙනවා. නේද? no time කියන එක හැමතැනම තියෙනවා repetition. එහෙනම් නැවත නැවත යෙදිලා තියෙනවා නම් අපි ඒකට කියනවා repetition කියලා. ඒ වගේම මේ stand and stare මෙතනක් තියෙනවා උඩම line එකෙත් තියෙනවා යටම stanza එකෙත් තියෙනවා. ඒ විදිහට repetition කියලා කියන්නේ නැවත නැවත යෙදීම. දැන් බලන්න මෙතන දීලා තියෙන questions. How many stanzas are there in this poem? මේ poem එකේ stanzas කීයද? කීයද stanzas? දැන් අපි කතා කරානේ. කියන්න බලන්න. ඔයාලට clearly ඇහෙනවද මං කියන දේ දිලක්ෂි? ඔව් ටීචර් ඇහෙනවා. එතකොට stanzas කීයක් තියෙනවද මේකේ? කවි කීයක් තියෙනවද? මේකේ තියෙන්නේ couplets. couplets කියන stanzas වර්ගෙනේ තියෙන්නේ. couplets කීයක් තියෙනවද? පද දෙකේ කවි 7. 7. There are
7 stanzas in this poem. What type of stanzas are they? මොන වර්ගයේ stanzas they? Couplets. Couplets. Very good. Couplets. ඊළඟට, are there any similes used in this poem? මේ poem එකේ භාවිතා කරලා තියෙනවද උපමා? Yes. Yes. බලමු අපි ඒ උපමාව. මොකක්ද උපමාව? Like skies at night. ඊළඟට is repetition used in this poem? මේක නැවත නැවත භාවිතා කරලා තියෙනවද මොනවා හරි? Yes. Yes. අපිට ගන්න පුළුවන් examples විදිහට no time, stare and මොකද අපි කිව්වා stand and stare, no time. තව මොනවද තිබ්බේ? Oh, no time to see කියන එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට no time කියන එකත් ගන්න පුළුවන්. We have no time කියලාත් තියෙනවා. We have no time to stand and stare කියන එකම දීලා තියෙනවා දෙපාරක්. ඒවා ඔයාලට examples විදිහට ලියන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන conversation එකක් දීලා තියෙනවා. Practice this conversation with your friend. බලන්න Mrs. Ganeshan phoned Star Cinema, a movie theatre, to book some tickets to watch a film. දැන් මේ සිනමා ශාලාවට කතා කරනවා Mrs. Ganeshan. මොකටද? මේ tickets book කරන්න. හරි. ticket clerk ගේ කොටස කියන්න බලන්න ජිත්මිනි. Mrs. Ganeshan ගේ කොටස කියන්න බලන්න දිලක්ෂි. Good evening, Star Theatre. Good evening. Can I reserve some tickets for the 2:30 show of The Mountain Adventures on the 10th? කියන්න පුතේ continue. I am sorry, madam. They are all sold out. Is that so? Do you have any tickets available for the other shows? Yes, madam. There are tickets available for the 4:30 and 6:30 shows. That's great. Could you tell me the prices, please? කියන්න පුතේ. ජිත්මිනි. left උනාද එයා? Certainly. Balcony tickets are 300 rupees. The other are priced at 115 and 215 rupees. දිලක්ෂි. Is there a booking fee? No, madam. I would like to book for 250 rupee tickets. May I know your name, please? Ganeshan. Ganeshan. How would you like to pay? In cash or by credit card? In cash. Can I pay when I collect the ticket? Yes, madam. Please purchase your tickets before 5:30 p.m. Otherwise, this booking will be cancelled. I understand. Thank you. You are welcome. Have a nice day. හරි.
දැන් මෙතන මේ විදිහටම මේ අයි දීලා තියෙන්නේ මේ වගේ කන්වර්සේෂන් එකක් ඩයලොග් එකක්. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න කියලා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා හැම පේපර් එකකම නේද අවසානයේදී දීලා තියෙනවා ඔයාලට ඩයලොග් එකක් ලියන්නත් පුළුවන්. ඉතින් එසේ එකක් ලියනවට වැඩිය මේ කතා කරනවා වගේ දාලා ඩයලොග් එකක් ලියන්නත් පුළුවන්. දැන් බලන්න මෙතන can I reserve some tickets for the 2:30 show of the mountain adventures on the 10th? මෙයා අහනවා රිසර්ව් කරන්න වෙන් කරගන්න පුළුවන්ද ටිකට්ස් කීපයක් මේ 2:30 show එකට කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? I'm sorry madam, they are all sold out. ඒ ඔක්කොම විකිනිලා ඉවරයි කියලා කියනවා. Is that so? එහෙමද? Do you have any tickets available for other shows? මොකද මේ available කියලා කියන්නේ? available? දැන් අපි තියෙනවා කියලා කියන එක තමයි available. ඒ කියන්නේ අපි සතුව තියෙනවා කියන එක. එතකොට ටිකට් තියෙනවා මොකටද 4:30 and 6:30 shows වලට. That's great. Could you tell me the prices please? ඔන්න දැන් prices කියනවා. Certainly, balcony tickets are 300 rupees. The others are priced at 150 and 250 rupees. ඊළඟට දීලා තියෙනවා is there a booking fee? දැන් මෙයා අහනවා book කරන්නත් fee එකක් ගාස්තුවක් ගන්නවද කියලා. No madam, I'd like to book for 250 rupee tickets. මෙයා දැන් 250 ටිකට් හතරක් ගන්නවා. මේ book කරනවා. May I know your name please? ඔන්න name එකක් කියනවා. How would you like to pay in cash or by credit card? දැන් මුදල් වලින් ගෙවනවද නැත්නම් credit card එකකින් ගෙවනවද කියලා අහනවා. In cash. Can I pay when I collect the tickets? දැන් මෙයා අහනවා ටිකට් ටික මේ වලට pay කරන්න පුළුවන්ද ටිකට් ගන්න වෙලාවට? Yes madam, please purchase your tickets before 5:30 pm. Purchase කියන්නේ මිලදී ගන්න මේ tickets පහමාරට කලින්. Otherwise, එහෙම නැත්නම් this booking will be cancelled. මේ booking එක cancel වෙනවා කියලා කියනවා. ඒ විදිහට මේ thank you, you are welcome, have a nice day මේවා අපි ඩයලොග් එකේදී කතා කරද්දී පාවිච්චි කරන දේවල්. මේ විදිහට ඔයාලට ලියන්න කියනවා ටෙලිෆෝන් කන්වර්සේෂන් එකකුත් මේ ඩයලොග් එකක්. ඔයාලට පුළුවන් ඒ විදිහට ටෙලිෆෝන් කන්වර්සේෂන් අපි කතා කරලා තිනවා grade 10 වලදී. දැන් පුතේ අපි කතා කරනවා masculine and feminine nouns. මොනවද මේ? මොනවද මේ masculine and feminine nouns කියලා කියන්නේ? නාම පද අපි වර්ග දෙකකට බෙදනවා. masculine කියලා කියන්නේ මොනවද? පිරිමි පාර්ශවය නියෝජනය කරන නාම පද. feminine කියලා කියන්නේ ස්ත්‍රී පාර්ශවය නිරූපණය කරන නාම පද. ඔයාලට clearly මම කියන දේ ඇහෙනවද? ඔව් ටීචර්. එතකොට grammatical gender is a system of noun classification. දැන් මේ ලිංග ભેදය අනුව අපි මේ වර්ගීකරණය කරනවානේ නාම පද. එතකොට masculine nouns are words for men, boys and male animals. පිරිමි අයට පිරිමි ඒ කියන්නේ පිරිමි අයට පිරිමි පාර්ශවයට සහ පිරිමි සත්තුන්ට වෙන් වෙලා තියෙන මේ masculine nouns. ඒ වගේම feminine nouns මොකකටද වෙන් වෙලා තියෙන්නේ? for women, girls and female animals. ස්ත්‍රී පාර්ශවයට සහ මේ ස්ත්‍රී පාර්ශවය නියෝජනය කරන සත්තුන්ට. There are nouns that do not fall into the above two categories. පුතේ මේ categories දෙකටම වැටෙන්නේ නැති ඒවා තියෙනවා. මොනවද? අපිට gender එකක් වශයෙන් ගන්න බැරි දේවල්. අන්න ඒවට අපි ගන්න මොනවා යටතේද? gender neutral කියලා. අපි ඒවට ලිංග ભેදයක් අපිට ගන්න බෑ. ඒ නිසා gender neutral ගණයට තමයි අපි ගැහණු පිරිමි කියලා බෙදන්න බැරි ඒවා ගන්න. හරි. දැන් අපි මේවා ක්ලාසිෆයි කරමු බලන්න. God. God කියන්නේ කවුද? කවුද God? දෙවියෝ. දේවතාවා කියලානේ ගන්න. එතකොට ඒක මොන ෆෝම් එකටද අදාළ වෙන්නේ? masculine form එකට. last දැන් අපි මෙහෙම කරමුකෝ ලේසියිනේ God ගෙම feminine form එක හොයමු අපි මෙතනින්. මොකක්ද feminine form එක? දේවතාවා නම් දේවතාවිය කියලා කතා කරන්නේ කොහොමද අපි?
goddess, goddess මේ තියෙන්නේ goddess. එතකොට god කියන එකේ feminine form එක තමයි goddess කියන්නේ. ඊළඟට බලන්න මේ lass කියන්නේ කවුද? අපි කලිනුත් අර පේපර් එක කතා කරද්දි මං කිව්වා ඔයාලට lad කියලා කියන්නේ කොල්ලා, ගැටවරයා. අන්න ඒ වගේ අදහසක් නේ. එතකොට lass කියලා කියන්නේ කෙල්ල කියන එක. එහෙනම් lass කියන්නේ feminine form එක, lad කියලා කියන්නේ මොකද්ද? masculine form එක. ඊළඟට බලන්න empress. empress කියන්නේ කාටද? Regina, ඔව් සාමාන්‍යයෙන් අපි කියනවා අධිරාජිනිය කියලා. empress කියන්නේ අධිරාජිනියට. එතකොට අධිරාජ්‍යයට මොකක්ද අපි කියන්නේ? emperor. එතකොට emperor තමයි masculine form එක. empress කියන්නේ feminine form එක. ඊළඟට grandchild කියලා දීලා තියෙනවා. නෑ පුතේ මෙතන grand daughter වත් grand son කියලාවත් නෙමෙයිනේ දීලා තියෙන්නේ. grandchild. child කිව්වහම ළමයා කියලානේ කියන්නේ. දැන් මුණු පුරා කියලා ගත්තට මෙතන කියන්නේ මේ දරුවා කියලානේ. මුණු පුරා විදිහට ඉන්න දරුවා කියලා කියන්නේ. කිසිම gender එකක් නියෝජනය කරන්නේ නැහැ. දැන් මෙතන grand daughter කියලා තිබ්බනම් ඒක feminine form එකක්. grand son කියලා තිබ්බනම් ඒක masculine form එකක්. හැබැයි grandchild නම් අපිට ඒකේ ගන්න පුළුවන්ද gender එකක්? ලිංග භේදයක් ගන්න පුළුවන්ද? bad, බෑ. එහෙනම් මොකක්ද ඒ ගණේ වැටෙන්නේ මොකක්ද ඒකට අදාළ? gender ඒක gender neutral, neutral ගණේට තමයි එන්නේ. ඊළඟට බලන්න මේ stallion කියන්නේ කවුද? අපි සාමාන්‍යයෙන් අශ්වයාට කියනවා stallion කියලා. එතකොට අශ්වයා නම් වෙළෙඹට කියන්නේ මොකක්ද? මේ දීලා තියෙන මෙතන. මේ කියලා කියන්නේ වෙළෙඹ. ඊට පස්සේ එහෙනම් මේ කියන්නේ feminine form එක, stallion කියන්නේ masculine form එක. ඊළඟට බලන්න toddler. කවුද පුතේ toddler කියන්නේ? දැන් ඔයාලා මේක කට් වුණාම ආයෙ log වෙන්න. toddler කියන්නේ කවුද? අපි පොඩි ළමයින්ට කියනවා toddler ලදරුවා. කියලා. ඔව් ලදරුවා කුඩා දරුවෙකුට අපි කියනවා toddler කියලා. එහෙනම් ඒක කුඩා දරුවෙක් නම් මෙයා ගෑනු ළමයිද පිරිමි ළමෙක්ද කියලා අපිට කියනවද? නැහැ. එතකොට අපි මොන ගණේටද ගන්නෙ මේක? gender neutral, gender neutral ගණේට තමයි ගන්න. ඊළඟට බලන්න ram. ram කියන්නේ කවුද? අපි පුතේ මේ බැටළුවට ram කියලාත් කියනවා. sheep විතරක් නෙමෙයි ram කියලාත් කියනවා. එතකොට බැටළු දෙනට අපිට මොකද්ද කියන්න පුළුවන් මෙතන දීලා තියෙන ඒ වගේ? eve. eve කියන්නේ බැටළු දෙන. එහෙනම් eve එන්නේ feminine form එකට, ram එන්නේ masculine form එකට. ඊළඟට lad අපි ගත්තානේ. lass එක lad ගත්තා, goddess ගත්තා. duke. duke කියන්නේ කාටද? සාමාන්‍යයෙන් අපි කියන ආදිපාදවරයෙකුට අපි කියන්නේ ආදිපාදවරයා. ඔව් duke කියලා. එතකොට කාටද ආදිපාදවරියට කියන්නේ මොකක්ද? duchess, duchess. very good. duke ගේ feminine form එක තමයි duchess කියන්නේ. එහෙනම් feminine form එකට එන්නේ duchess. duke එන්නේ masculine form එකට. ඊළඟට wizard. wizard කියන්නේ කවුද? මායාකාරයට තමයි wizard කියන්නේ. එහෙනම් මායාකාරියට මොකද්ද කියන්නේ? witch, witch. එහෙනම් wizard කියන්නේ masculine form එක, witch කියන්නේ feminine form එක. heir කියන්නේ කාටද? දැන් ඔය බලන ඔය සාමාන්‍යයෙන් ඔය රොයල් රජ කතා හැම වල බලන්නේ නේද? ඔය වගේ තියෙනවා heir. heir කියන්නේ කාටද? උරුමකාරයට. එතකොට උරුමකාරය කියන්නේ masculine form එක. එතකොට මොකක්ද මේකේ උරුමකාරිය කියද්දි මොකක්ද එන්නේ? heiress, heirs.
ඊළඟට එම්පරර් අපි ගත්තනේ අධිරාජ්‍ය කියන එක. ස්ටුවර්ඩ් කියන්නේ කාටද? නැව්වල එහෙම ඉන්නවා. සාමාන්‍ය බාරකාරයා කියලාත් අපි කියනවා. බාරකාරයා නෙමෙයි නැව්වල මගී කට්ටිය බලා ගන්න ඉන්නේ සේවකියෙක් කියලාත් කියනවා මේ ස්ටුවර්ඩ්. ස්ටුවර්ඩ් නම් ස්ටුවර්ඩ්ගේ මොකක්ද ඒ අනික් මේ ෆෙමිනින් ෆෝම් එක?